කොටියෙකුට පමණක් නොවේ. සැඟවී සිටිය හැකි ගෝනෙකුට, මිනිසෙකුට, ඕනෑම සතෙකුට. ලෝකයේ මෙතැනම පමණක් හමුවන මේ ශාක පන්තිය සමග හාදකම් පාමින් මීදුම කැළතෙන විට හමුවනවා මේ හරුමැසි තටාකය හදවතක්සේ ලෝකාන්තය වෙත යන අපව රැක බලා ගන්නා. එන්න යන්න මෙතනින් පටන්ගෙන ඒ කෙළවරට අද සොබාධාරා තුලින්. සොබාදහමේ රමණීයම තැන කොතැනදැයි අසා තරගයක් තැබුවහොත් විවිධ අය විවිධ තැන් නම් කරනු නොඅනුමානයි. එහෙත් නිවැරදි පිළිතුර දන්නේ එහි හැබෑ විනිසුරුවන් වූ සොබාදහමම පමණයි. අද අප සැපත්වන මේ සුවපත් මානසිකත්වය සහිත ගණී භවනය වූ වලාකුළු නිතර සැරිසරන සීත වාතය කැරලි ගසන සුසුවඳ පරිසරය මහ එළිය තැන්නයි. කෙනෙකුට එහි මතුපිට පොරවාලු සොඳුරු සිව්මැලි සේද මීදුම් පොරෝනාව කොතැනදී වුව හමු වූවත් කවුරුවත් නැති ඇතැම් විරල මොහොතක සියලු සලු උනාදමා ඈ නිරුවත් වනවා. ඉන් මෝහණය නොවන යථාර්ථය දකින උපේක්ෂා සිත් ඇති සත්‍ය විද්‍යාව දකින ඔබ සමග අද අප සොබාධාරා සීතල කඳු මගක ඇවිද යනවා. මුලින්ම අප පානගා ගියේ හෝටන් තැන්න තුලදීම පමණක් හමුවන කුරු උන ශාක මණ්ඩපයකටයි. කුසුම් සහිත අලුවන් දූවිල්ල සමග පොරබදා ගෝනුන් ගිය මං නිලයක පාතබා ගිය විට මේ රුප්පාව යට වැසී ඇති රමණීය නිසල ජලපිරි හුදෙකලා විලක් හමුවනවා. එහි නීල ජලය හරිත සෙවනැලි සමග මුසුව දනවන චමත්කාරය ඉතා ඉහළයි. කුරු උණගස් සතු මහපොළොව හා බැඳුණු හරස් කඩක සේයාව විද්‍යාවේ තියුණු කෝණයක් අප ඉදිරිපස එළි දක්වනවා. දැන් මේ පරිසර පද්ධතියේ මෙහෙම හරි සනීපෙට හිමින් ඇවිදන් ආවට එහෙම නැග්ගාම මේ බම්ප් වෙනවා. මේක නිකන් අර උඩ වීසි කළා අතාරිනවා වගේ. හැබැයි මේ කලාපේ විතරයි ඒක තියෙන්නේ. ප්‍රදීප් මහත්තයා මොකද්ද මේ සංසිද්ධිය? මේකට අපි උද්භිද විද්‍යාත්මකව කියන්නේ අර්ඩිනාලියා ඩෙන්සිපෝලියා කියලා. මේක කුරුණ විදිය තමයි සිංහලෙන් හඳුන්වන්නේ. මේක තමයි හෝටන් තැන්නේ ප්‍රධානතම ශාකය. මේ ශාකය මගින් තමයි වර්ෂාව අවුරුදු පුරාම වැටෙන වැස්ස ජල ටැංකියක් විදියට මේ ගස්වල තියෙන මුල් වලින් උරාගෙන මේක අපි ජල ටැංකියක් විදියට තමයි නම් කරන්නේ. මේ ජල ටැංකිය තුළ එකතු වෙන මේ වර්ෂා ජලය එකතු කරලා මේ ජල පෝෂකයට මේ ගංගා වලට වලවේ මහවැලි කැලණි වලට මුදා හැරීමක් තමයි මේ ගස් වලින් කරන්නේ. ඉතින් මේක ලෝකෙත් ලංකාවෙත් ආවේනික සහ මේ විතරයි මේ ශාකය අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේක ආවේනිකයි. අර්නේනියා ඩෙන්සිපෝලියා නමින් තමයි අපි හඳුන්වන්නේ.
දැන් හෝටන් තැන්නෙන් පහළ ස්තරයේත් මේක දකින්නට තියෙනවද නැත්නම් මේ කොටස විතරයි? මේ සානුව උඩ විතරයි මේක දකින්න ලැබෙන්නේ. කෙලිම ගංගා වතුර තියෙන ජල පෝෂකයේ දෙපැත්තේ විතරයි මේ ශාක දකින්න පුළුවන්. අපි හොඳින් බැලුවොත් එහෙම තනිකර කොළ පාට පැච්චයක් විදිහට මේ පාක් එකේ දක්න තියෙන මේ කුරු උණු විශේෂය මේක තමයි අපි ආරක්ෂා කළ යුත්තේ. මේක රකින්න ඕනේ. මේක තමයි අපි සංරක්ෂණයේ හෝටන් තැන්න සානුවේ ජල පෝෂකයේ ප්‍රධාන මිම වෙන්නේ. මහ පොළොව මත ඉහළම ස්තරයේ ජලය උරා රඳවා බින්දුවෙන් බින්දුව මුදා යවන මේ ස්පොන්ජ් මෙට්ටය සිදු කරන මෙහෙවර යන්ත්‍රයකට පවා සිදු කළ නොහැකි. එය ඒ තරමටම සංකීර්ණයි. මින් පහළ ජනාවාසවල වෙසෙන ඔබ අප කළ යුතුම වන්නේ මේ ජල ගබඩාව ආරක්ෂා කර ගැනීමට දායක වීමයි. ඒ සඳහා පහතින් ඇති පරිසර පද්ධති විනාශ නොකර ආරක්ෂා කිරීම ඉතාම වැදගත්. එතැනින් මදක් මෑත් වූ විට මහමග හරහා කුඩා බෝක්කුවක් යටින් ගලන මේ දිය ඌල හමුවනවා. නමක් ගමක් එතනදී කවුරුත් නොදනිතත් ඉන්වන මෙහෙය හා එය සතු නාම ගැන්වීමේ කීර්තිය ඉතා උසස් ලෙස පහළදී හමුවනවා. මේ දිය දහර ළඟ මේ පාලම උඩ හිටගෙන ඕන තරම් ඔයගොල්ලෝ ෆොටෝ ගහලා ඇති සෙල්ෆි ගහලා ඇති. හැබැයි හුඟ දෙනෙක් දන්නේ නැහැ මේ යටින් ගලාගෙන යන්නේ වලවේ ගඟ කියලා. දැන් ඒ වලවේ ගඟ නැත්තම් මේ දිය දහරට බහින්න එපා වාහන හොදන්න එපා කියලා තියෙන්නේ. හුඟක් ලොකු වර්තයක් එක්ක. දැන් ප්‍රදීප් මහත්තයා මේක හරි සුවිශේෂ ජල පෝෂණය සඳහා දායක වන බිමක්. මෙතනදී මොකක්ද අපිට මේ රටේ ජනතාවට දෙන්න පුළුවන් හොඳම අදහස? ඇත්තනම අපි කිතුල් ගහක් ගත්තාම කිතුල් මලෙන් අවශ්‍ය තිරිච්ච ලබා ගැනීම සඳහා අපි අවශ්‍ය ඖෂධ පොට්ටනියක් ඒ සඳහා භාවිතා කරලා ඒ අවශ්‍ය තිරිච්ච ප්‍රමාණය ලබා ගන්නවා වගේ මේක තමයි අපේ ජල පෝෂකය. විශේෂයෙන්ම අනිත් විශාලම ප්‍රධාන ගංගා ආරම්භ ස්ථානයක් විදිහට මේක අපි රැකගත්තොත් විතරයි අපි කරන ලොකු ව්‍යාපෘති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වික්ටෝරියා රන්දින රන්ට වෙන්න පුළුවන් අනිකුත් ජලාශවලට අවශ්‍ය ජලය ලබා දෙන ස්ථානයේ මේ ස්ථානේ මේක අපි හදවත. මේ හදවත රැක ගන්න තමයි අපි මේ හැම වෙලෙම ආයතන කරන්නේ. මේක ආරක්ෂා කරගන්න, මේක සංරක්ෂණය කරන්න, මේකට අපිට දායක වෙන්න කියලා අපි හැම වෙලෙම පුන එකම දේ ප්‍රකාශ කරන්නේ මේක අපේ හදවත රැකගත්තොත් විතරයි අපිට මුළු අපේ ශරීරයම පණ ගන්නගෙන අපේ ගමන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. යලිත් අප ඒ පරිසර පද්ධතිය පසුකොට හනික පිටත් වූයේ හෝටන් තැන්න ප්‍රධාන කාර්යාලය දෙසටයි. ඒ අතර මග සිටි කලාතුරකින් මුණගැසෙන කළු වලස් වඳුරන් රංචුව අපට ජනනය කළ අර්ථය ඉතා ඉහළයි. ලංකාවේ වෙසෙන වඳුරු හා රිලා පරපුර අතර අපටම ආවේනික සද්ලක්ෂණ ඉතා වැදගත්. මේ සිටින සත්ව කුලකයේද ඊට අයත්. බිම් ස්තරය මධ්‍ය හා වියන් ස්තරය යන තල තුනේදීම ඔවුන්ගේ චලිත අගනා ලෙස දැකීමට හැකි. දැන් මේ පෞගිය කාලේ හෝටන් තැන්න ජාතික උද්‍යානයේ නරඹන්නාපු මගේ මිත්‍රයෝ පවා කිව්ව කතාවක් තියෙනවා. ඒ තමයි අපි මේ පාකයකටද ගියේ උසාවිද ගියේ කියලා හිතා ගන්න බෑ. හරිම නීති තදයි කියලා. ඇත්තටම මේ වෙද්දි ප්‍රදීප් මහත්තයා මේ නීති තද කිරීමේ නැත්තම් නීති ක්‍රියාත්මක කිරීමේ හොඳ ප්‍රතිඵල අපි දකිනවා කණ්ඩායමක් විදියට, ජනමාධ්‍ය කණ්ඩායමක් විදියට. මේවා දිගටම මේ විදියට ක්‍රියාත්මක වෙනවද? මිනිස්සු ඒවට අවනතද, කීකරුද කොහොමද? ඇත්තටම දැන් ගොඩක් සතුටුයි කියන්නේ ඇත්තටම උසාවි යන්න අවශ්‍යතාවයක් නැති තරමටම මිනිස්සු දැනුවත්. විශේෂයෙන්ම සංචාරකයන් උද්‍යානයේ ප්‍රවේශපත්‍ර ගත්ත ස්ථානයේ සිට අපි මාර්ගෝපදේශය සහ දැන්වීම් පූර්ව ප්‍රදර්ශනය කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ අනුව කියන්න සන්තෝෂයි මිනිස්සු වර්ධි අවම මට්ටමටම පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි නිතරම මතක් කරන්නේ මේ අහිංසක සත්තුන්ට කෑම දෙන්න එපා කියලා. අපි කොච්චර සත්තුන්ට ආදරේ වුණත් ඒ සත්තුන්ට අවශ්‍ය ආහාර මෙම භූමියේම තියෙන නිසා සත්තුන්ට කෑම දීම, ඒ වගේ විශේෂයෙන්ම තෘණ භූමිය මත ඇවිදීම සහ මත්පැන් සහ දුම්වැටි භාවිතය තමයි ලොකු ප්‍රශ්නවලදී තිබ්බේ. දැන් ඇත්තටම 95%කට වැඩිය අපි සාර්ථකයි කියලා කියන්න පුළුවන් මේ නීති ක්‍රියාත්මක කිරීම තුලින්. ඇත්තටම උද්‍යානය
ක්‍රියාත්මක කරන්නේ නිරෝධායන නීති රීති සමග විශේෂයෙන්ම සංචාරකයන් ඒ නීති රීති පිළිපැදිය යුතුමයි. විශේෂයෙන්ම චක්‍රලේඛන සහ දෙපාර්තමේන්තු නියෝග විශේෂයෙන්ම අපේ අනපනත් අනුව නිරෝධායන නීති ආරක්ෂා කරමින් විශේෂයෙන්ම අපි හැඳුනුම්පත් පරීක්ෂා කිරීමක් ලක් කරනවා ප්‍රවේශපත්‍ර පරීක්ෂා කරන ස්ථානයේදී ඒවට අවනත වෙලා අනුගත වෙලා ඒ කාර්යයට අපිට දායක වීම තුළින් අප සහ සංචාරකයන් අතර තියෙන අන්‍යෝන්‍ය බැඳීම වැඩි කර ගැනීමට සහ දෙපාර්තමේන්තුවේ කීර්තිනාමය සහ නිලධාරීන්ගේ ගේ සේවාව ඇගීම සඳහා අවශ්‍ය පහසුකමුත් එන සංචාරකයන් ලබා දෙනවා නම් අපි මේ සුවදතාවය තවත් වර්ධනය කරගන්න පුළුවන්. කලක් තිස්සේ හෝටන් තැන්න ජාතික උද්‍යානය නැරඹුම පිණිස ආගිය සංචාරකයින්ගේ රථවාහන නවතා තැබුණේ මග දෙපසයි. එහෙත් මේ වන විට අලුතින් වාහන නැවතුම් අංගනයක් සැකසෙනවා. හෝටන් තැන්න ජාතික උද්‍යානය යම් යම් සංවර්ධන කාර්යභාරයන් එක්කත් ඉදිරියට යන වෙලාවක් මේක. දැන් ඉස්සෙල්ලා වාහනයක් ආවට පස්සේ අපි බොහෝ වෙලාවට එකපාර අද්දර දැම්මා නැත්තම් ඉඩක් නැහැ එහෙම දාන්න. ඒත් දැන් නිශ්චිත වශයෙන් ප්‍රදීප් මහත්තයා උද්‍යානයේ වාහන නැවතුම්පලක් නිර්මාණය වෙනවා. ඇත්තටම හෝටන් තැන්න ජාතික උද්‍යානයේ තිබ්බ ලොකුම අඩුපාඩුවක් තමයි වයින රථවාහන නතර වෙලා නතර කරන්න ස්ථානයක් තිබ්බේ නැහැ. ඒ අනුව ගොඩක් වෙලාවට ප්‍රධාන මාර්ගයේ දෙපස උද්‍යානයේ තොරතුරු මධ්‍යස්ථාන ආසන්නයේ තමයි මේ වාහන නතර කරේ. ඒ නිසා වනජීව සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ මූලික මඟ පෙන්වීම සහ එතුමාගේ උපදෙස් අනුව දෙපාර්තමේන්තුවේ හෝටන් තැන්න ජාතික උද්‍යානය තුළ තිබෙන කළමනාකරන සැලසුමෙන් රථගාල අංගනයක් ඉදිකිරීම අවශ්‍ය කටයුතු සිදු කරා. ඒ අනුව මේ අවස්ථාවේදී එම කාර්ය කඩිනමින් සහ යොසුලුව ඉෂ්ට සිද්ධ කරන වාහන 100ක් 150ක ප්‍රමාණයක් මෙම රථගාල අංගනය තුළ නතර කිරීමේ පහසුකම් සපයා දෙනවා ඉස්සරහට. එය ප්‍රශ්නයට විසඳුමක් වුවත් රථවාහන වලින් පිටවන දුම් කාබන් අවම කර ගැනීමට හැකිවන්නේ මෙම වාහන නැවතුම පට්ටිපොළ දෙසට විතැන් වූවොත් පමණයි. එය විද්වතුන්ගේ හා උද්‍යාන කළමනාකරුවන්ගේද අදහසයි. දැන් මේ උත්තරයක් තමයි ඔබතුමාලා සපයන්නේත් බොහොම ඉස්සරහා දකින උද්‍යාන භාරකරුවෙක් විදියට මම ඔබව දකින්නේ. දැන් මේ ක්‍රමවේදී මේ ආකාරයට මෙතන හැම වාහනයක්ම එන්න සමහරවිට ඉඩ නැති වෙවි අනාගතයේදී. අපිට මීට වැඩි ස්ථිරසාර විසඳුමකට පරිසරයක් රැකෙන එකකට යන්න බැරිද? අතරම මොනවද හෝටන් තැන්න ජාතික උද්‍යානය කියන්නේ සානුවක්. ඒ සානුවට අපි මාර්ග දෙකක් තියෙනවා. අපි කවුරුත් දන්නවා පට්ටිපොළ පිවිසුම සහ ඔහිය පිවිසුම. විශේෂයෙන්ම සංචාරකයන් වැඩි පිරිසක් පැමිණෙන්නේ පට්ටිපොළ උද්‍යානයේ පිවිසුම නිසා මම දකිනවා මෙම අපේ උද්‍යාන ප්‍රවේශපත්‍ර නිකුත් කරන ස්ථානය කිලෝමීටර් 5ක් විතර පල්ලෙහාට ඒ වගේම පට්ටිපොළ දුම්රිය ස්ථානයේ ආසන්නයේ ස්ථානයකට යනවා නම් ඇත්තටම මේ උද්‍යානය තුලින් ගමට අවශ්‍ය රැකියා උත්පාදනය ඒ වගේම මේ උද්‍යානයේ තියෙන ආදරය ඇල්ම ගමීන මිනිසුන්ට වඩාත්ම දැනෙන්න නම් අපි යන්න ඕන ගමට. ඒකට අපි උද්‍යාන ප්‍රවේශපත්‍ර කවුළුව ගමේ තියෙනවා නම් ගමට ආසන්නයේ රක්ෂිතය තුළ ස්ථානයක් ඉදි කරලා ඒ ස්ථානයේ තියෙනවා නම් ඇත්තටම විශේෂයෙන්ම මඟ පෙන්වන්නන්ගේ කර්තව්‍ය ඒ වගේම විවිධ නිෂ්පාදන දෑ අලෙවි කිරීමේ මධ්‍යස්ථාන සහ විශේෂයෙන්ම ඕනම සංචාරකයෙක් කැමති පිරිසුදු වැසිකිලි පද්ධතියක ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගෙන උඩට මේ කියන්නේ ජාතික උද්‍යානයේ පැමිණෙන්න ඒ සියලුම පහසුකම් සහිත එක ස්ථානයක් ඉදි කරලා එම ස්ථානයේ සිට සංචාරකයන් දැනුවත් කිරීම තුළින් උද්‍යානයේ කිලෝමීටර් 12ක පමණ ප්‍රමාණයක් පැමිණලා මෙම උද්‍යානයේ තියෙන වටිනාකම සුන්දරත්වය සහ අපේ නීති රීති පද්ධතිය ඒ වගේම මේකේ තියෙන වටිනාකම දැනගෙන ගමන ආරම්භ කරනවා නම් මම හිතන්නේ අනාගතයේ මේ උද්‍යානයේ ආරක්ෂාව සහ සංරක්ෂණයේ ඒ ක්‍රමවේදය මම හිතන්නේ ගොඩාක් පිටුහල් වෙයි රථගාල අංගනය පල්ලෙහාට යනවා. අද හෝටන් තැන්න ජාතික උද්‍යානයට පැමිණෙන පිරිසක් නැති තරම්. ඒ නිසා අප තීරණය කළා ලෝකාන්තය දැක දැන හඳුනා ගන්නට යා යුතුම දවස ලෙස. මගතොට හමුවන කුරුල්ලෙක්, ගෝනෙක්, ගහක් වැලක් මලක්, දිරාගිය අතු රිකිල්ලක්, සමනලයෙක්වත් අපට නම් අලුත් තේමාවක්. අද හොඳම දවසේ තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපි විතරයි. කවුරුත් නැහැ. ලෝකාන්ත නෙමෙයි ඔය වෙන පුංචි ලෝකාන්තයට යන්නවත්
කවුරුත් නැහැ. නමුත් දැන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගමන විධිමත් විදිහට යන්න අවකාශයක් හදනකම් තාම ඔතෙන්ට යන්න දෙන්නේ නැහැ. අනාගතයේදී ඔබට ඊට වැඩිය පරිස්සම් සහගතව මේ ස්ථාන නැරඹීමේ වාසනාව ලැබෙනවා. හෝටන් තැන්න උසස් ජෛව විවිධත්වයක මහිමාව උපරිමව සටහන් කර පැවතීම අතිශය ප්‍රභාස්වරයි. එකිනෙකට වෙනස් බහුතලසේම පද්ධති මිශ්‍රණ මෙහිදී දක්නා හැකියි. මේක ලෝකේ කෙලවරක් දකින්න යන ගමනක් නේ. දැන් ජාතික උද්‍යාන ප්‍රසිද්ධ අපේ තැන් ලංකාවේ තියෙනවා සාමාන්‍යයෙන් 26ක් විතර. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්. හැබැයි ස්වභාවික මම්පෙතක් ඔස්සේ මෙච්චර දුරක් අපිට යන්න තියෙන්නේ මේ ජාතික උද්‍යානයේ විතරයි. ප්‍රදීප් මහත්තයා මේ මොකක්ද මේ පාර මෙච්චර සවුත් වෙලා තින්නේ මේ ලක්ෂ ගාණක් යන තැනක? ඇත්තටම ලංකාවේ දේශීය සංචාරකයන් වාර්ෂිකව ලක්ෂ 4ක් විතරත් විදේශීය සංචාරකයන් ලක්ෂයක් විතර ස්වභාවික මම්පෙත පරිශීලනය කරනවා පාවිච්චි කරනවා. එයාලගේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තමයි මේ පාෂාණ කාදෙන්ට වෙලා තියෙන්නේ. දිගු කලක් තිස්සේ සේදී ගිය මාවත පවා කොරෝනා අවධිය තුල ගල් වැටි දමා පිළිසකර කිරීමට උද්‍යාන නිලධාරීන් කටයුතු කර තිබෙනවා. ඛාදනය වූ ශෛල තලාවක වර්ණාවලි අතර ඇවිද යාමට අපට ඊළඟ නිමේෂයේදී හැකියාව ලැබුණා. මහ පොළොවේ වටිනාකම පස්වලින් ගල්වලින් හෝ ඛනිජවලින් වටහා ගන්නවාට වඩා ගැඹුරක් ඇති බව මෙවැනි ගමනකදී ඉඳුරාම තේරුම් ගන්න. මේ අප එම සත්‍ය මත හැකිතාක් ඉව කරමින් යන ගමනක්. දැන් ලෝකාන්තයට හරියටම කිලෝමීටරයක් මෙහායින් නැවතිලා ඉන්නේ. මේ පුංචි ලෝකාන්තය. පුංචි ලෝකාන්තෙවත් සමහරලාවට කොතනද තියෙන්නේ කියලා පහළ මීදුමෙන් වැහිලා ගියාම හුඟක් අයට බලන්න වෙන්නේ. ඒත් අද අපිට මේ අවස්ථාව තියෙන ඕගොල්ලන්ට පෙන්වන්න. ඈතින් පේනවා අර උඩවලව ජලාශය, ඊට පස්සේ මේ ගංගා ද්‍රෝණි, ඊට පස්සේ අපි උඩුවියන් සහිත ස්තරයේ පැතිකඩක් අපිට හොඳට දකින්න හැකියි. මේ රූපයක් විදියට ගන්නෙ නැතුව ලංකාවේ ජීවනාලිය විදියට අරගන්න එක තමයි වටින්නේ. ඒ නිසා මෙතෙන්ට ඇවිල්ලා හැම එබිකම් පාන කෙනෙකුටම වගකීමක් තියෙනවා. මේක රැක නොගත්තොත් රටම කම්මුතුයි කියන පණිවිඩය තේරුම් ගන්න. තවත් ටික දුරක් යන විට ඇසට ලං වනුයේ පුංචි ලෝකාන්තයයි. පහතින් පිහිටි සුවිශාල ශීඝ්‍ර බෑවුම. මිහිදුමෙන් වියෝ වූ විට පාදමේ ඇති සියලු බිම් ගම් වතුපිටි වැව් ජලාශ වනාන්තර ආදිය හොඳින් දෘශ්‍යමාන වනවා. මේ ඒ උතුම් අවකාශය සොබාදහම විසින් සොබාධාරාවිත පූජා කළ නිමේෂයක්. ඇතැම් විට පුංචි ලෝකාන්තයේදී පැහැදිලිව දකින පහත් බිම්වල රූපකාය ලෝකාන්තය වෙත යන විට මීදුමින් වැසී ගොස් හමාරයි. ඒ තරම් වේගයකින් මෙහි කාලගුණික වෙනස්කම් සිදුවනවා. බර්ලින් වලට කිලෝමීටර 7886යි. මෙතෙන්ට ආවම සංචාරකයෙකුට ඒ ආපු රටේ ඉඳලා හෝටන් වල මේ වර්ල්සන් වලට කොච්චර දුරද කියලා හඳුන ගන්න පුළුවන්. දැන් මම 5 පන්තිය ඇවිල්ලා තියෙනවා, 8 පන්තිය ඇවිල්ලා තියෙනවා, ඒ ලෙවල් ඉවර වෙලා ඇවිල්ලා තිනවා, කැම්පස් කාලේ ඇවිල්ලා තිනවා. ඒ මදිවට දැන් අදත් ඇවිල්ලා තිනවා. හැබැයි ප්‍රදීප් මහත්තයා හැමදාම අපි මෙහෙම එබිලා බැලුවා, දැක්කොත් පෙනුණා, නැතොත් ගියා. සාම්ප්‍රදායිකයිනේ හරියට මේක. ඇත්තටම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට මූලික අඩිතාලම යොදලා තියෙන්නේ මේ සාම්ප්‍රදායික දේශීය සංචාරක කර්මාන්තයේ එහාට ගිය නූතන තාක්ෂණයත් එක්ක අනාගතය දැකීම උදෙසා මෙම ස්ථානය වීදුරු ඩෙක්කයක් ඉදි කරමින් පරිසරයට හානියක් වෙන්නේ නැතු වෙන්න මේ සුන්දරත්වයේ විඳින්න සංචාරකීන්ට අවස්ථාව සලසලා තියෙනවා. ඒ සඳහා අපිට ටික කාලයක් බලාගෙන ඉන්න වෙනවා. මේක දැන් මූලික අඩිතාලම යොදලා අවසන්. එතකොට අපිට මෙතන ඇවිල්ලා මීටර් 2ක් වගේ චුට්ටක් එහාට ගිහලා වීදුරුවක් තුලින් මේ සුන්දරත්වයේ විඳින්නේ හැකියාව තියෙනවා. ඈතින් පෙනෙන උඩවලව ජලාශය කැමරා කාචය ඇසතරම් දියුණු කර නැති නිසා ගලවා පෙන්වීමට නොහැකි. කෙසේ වුවත් අප සතු මහා පාරිසරික ප්‍රපංච රසක තරාතිරම මෙතැන සිට නැරඹීමට ලැබෙන වරප්‍රසාදය ඉතා සුවිසල්.
ඇතැම් උස් ගිරි සහිත තැන්වල නායගිය කඳුවල ශේෂ ලක්ෂණ දක්නා හැකි. ඇතැම් බෑවුම් මත පිහිටි මීවන ශාක ප්‍රජාව මීට වසර මිලියන ගණනකට පෙර පැවති පරිසර පද්ධතිවල ශේෂවීම මතක් කර දෙනවා. රයිනෝ අංකටුස්සන් විමසුම් දෑසින් බැලුවහොත් දැකීම පහසුයි. ඔවුන් පාරිසරික වර්ණ සිරුරපුරා තවරා විලෝපිකයින්ගෙන් බේරී සිය ජීවන අරගලයේ නිරත වනවා. ඒත් හැම විටම දිනුම ලැබෙන්නේ නැහැ. මේ මහරු පරිසරය තුළ පෙනෙන සතුනට වඩා නොපෙනෙන ශුද්‍රජීවී වාසස්ථාන බොහෝයි. අනාගතයේ දවසක ත්‍රාසය, භීතිය, කුතුහලය සමග මේ අලුත් පාරිසරික සජ්ජායනාව ලෝකයට පවිත්‍රව ප්‍රසාරණය කළ යුතුයි. මිහිපිට ඇති සියලු රාජ්‍ය අතුරින් අතිශයින්ම වැදගත් පාරිසරික ප්‍රභව සහිත මේ මාතෘ භූමිය රැක ගැනීම අපේ පරම යුතුකමයි. කවදා හෝ ඔබ ගියොත් එහි කිසිදු පීඩාවක් නොදී මේ හරිත හදවතට සමුදෙන්න. එයයි වැදගත්ම මෙහෙවර. පහලින් හෙළ අව්ව මැද මීදුම ඊට උඩින් වැස්ස. අපි ඇත්තටම ජීවිතයේ ඉමක් දකින්න, කෙලවරක් දකින්න, අන්තයක් දකින්නට දර්ශනයක් සහිත ජාතියක්. මේ අපේ සොබා දහමේ අසිරිමත් වෙළඳ සන්නාමයක්, සංරක්ෂණයේ කෙම්බිමක්. අද සොබා දහරා මේ දුම් වලාපටල මැද නික්මී යන්නට සූදානම්. මේ පරපුර කළ යුතු දෑ නොපැකිලව කළ යුතු වග ඔබට පසක් කරමින්. මීට වඩා හොඳ බැල්මක් කෙලන දවසක අපි ආයෙත් මේ බිමේදී හමුවෙමු. ජයශ්‍රී.